Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Prasansa Prasansa veva. Mahime veva. Mahime veva. Mahime veva. Mahime veva. Hallelujah. 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 Praise the Lord. Praise the Lord. අද දවසේදී ස්වාමීන් වහන්සේට විශේෂාකාරයෙන් ස්තුති කියනවා ප්‍රශංසා කරනවා. මීට සති කිහිපයකට ඉහතදී අපි යාඥා කළා මාස 4ක දරුවෙක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන මේ පවුල ඔවුන් ලොකු විශ්වාසයකින් යාඥා පිහිට ඉල්ලා සිටියා මේ දරුවාගේ තිබුණා ලොකු ප්‍රශ්නයක් ඒ තමයි ඒ දරුවාගේ ඒ මුත්‍රාසෙන් මුත්‍රා නැවත වකුගඩුව වෙතට යනවායි කියලා. ඒ පෙරිලා ඉවතට යන්නේ නැතුව නැවත වකුගඩුව වෙතට යනවායි කියලා. ඉතින් එහිදී පරීක්ෂණ කිහිපයක්ම කරන්නට සිදු වුණා. වෛද්‍යවරු විවිධ මත පළ කළා මේ දරුවට ශල්‍ය කර්මයක් කරන්නට අවශ්‍යයි කියලා. ඉතින් අද දවසේදී අද උදෑසනම ඒ අය ඒ ජීවිතය අද්දුටු මහා ප්‍රාතිහාර්යයක් මට දුරකථනයෙන් එවලා තිබුණා මැසේජ් එකක්. ඉතින් මම ඔබට ඇහෙන්නට සලස්වන්නම්. මන්ද දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. ඒ සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේ මේ දරුවාව සුව කළා. උන්වහන්සේට ස්තුති කියනවා මේ ආකාරයට. ජේසු පිහිටයි පියතුමනි අද දවසේදී ශුද්ධ වූ ත්‍රිත්වයට මුළු හදවතින්ම ප්‍රශංසා කරනවා. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ මාස 4මාරක් වයස චූටි පුතාගේ මුත්‍රාවාහිනී පද්ධතිය පැවතුණු අසනීප තත්ත්වය සම්පූර්ණයෙන්ම පුදුම ප්‍රාතිහාර්යකින් සුව කළා. පුතා ලැබුණ දා ඉඳලම මායි මගේ මහත්තයයි හරිම කැළඹීමකින් හිටියේ. හැම දවසකම මම මේ වෛද්‍යවරයා හමු වෙන්න ගියාම ගෙදර එන්නේ අඬ අඬ. දිව්‍යන් වහන්සේට ප්‍රශංසා වෙන්නේ පියතුමාව අපට මොන ගැහුණා. ටෙරන්ස් පියතුමාගේ YouTube නාලිකාවේ ගීතිකාවලට අපි නිතරම අහුම්කන් දුන්නා.
ඒ වගේම පියතුමාගේ දිව්‍ය පූජාවලටත් අපි නිතරම සහභාගී වුණා. පියතුමා දුරකථනය ඔස්සේ අපේ චූටි පුතාට බලගතු ලෙස ආඥා කළා. පියතුමාගේ උපදෙස්වලට අනුව යේසුස් වහන්සේගේ අමිල ශ්‍රී රුධිරේ බලගතු යාඥාව අපි දිනපතාම නිතරම කළා. ඒ වගේම ජේසුනි ඔබ කෙරෙහි විශ්වාස කරමි කියන ගීතිකාව නිතරම ගායනා කළා. ඒකම අපි දෙවියන් වහන්සේට බලගතු ලෙස යාඥා කළා. අපි ගිය බදාදා විශේෂඥ වෛද්‍යවරයා හමු වෙන්න ස්කෑන් එකේ ප්‍රතිඵල දැනගන්න ගියා. ඒ වෙනකොට ස්කෑන් 3ක් කරලායි තිබුණේ. විශේෂඥ වෛද්‍යවරයා මුල් ස්කෑන් දෙකත් එක්ක තුන්වෙනි ස්කෑන් එක සංසන්දනය කළා. ඒ වගේම ඒ වෛද්‍යවරයා පුදුමෙන් පුදුමයටපත් වුණා. පුතාගේ මුත්‍රාවාහිනී පද්ධතිය සම්පූර්ණයෙන්ම සොයලා තියෙන්නේ කියලා අපිට ඒ වෛද්‍යවරයා ඉතාමත් සන්තෝෂෙන් කිව්වා. දෙවියන් වහන්සේ අපේ චූටි පුතාව නිදහස් කළා. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. අපිට පියතුමාව ලබා දුන්න හින්දා අපි ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. පියතුමාට තවත් දේව ආශිර්වාද බහුලව ලැබෙන්න ඕනේ. ධෛර්ය ශක්තිය බලය ඥානය නොඅඩුව ලැබේවා. ජේසු පිහිටයි පියතුමනි. ගොඩාක් ස්තුතියි අපි වෙනෙන් කරපු බලගතු යාඥාවලට. Praise the Lord. 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 ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා මහිම වේවා. වේවා. මහිම වේවා. ඒ වගේම දිව්‍ය වෛද්‍යවරයාණනි මාහට ඉඩමේ නඩුවක් තිබූ අවස්ථාවේ මම මේ දවස්හානේ පෞද්ගලික ආශිර්වාදයන්ට පැමිණ පියතුමාද හමු වී සියලු කාරණා පැවසූ පසු පියතුමා මා වෙනුවෙන් බොහොම බලගතු ලෙස යාඥා කළා. ඉන්පසු ඉතා ඉක්මනින්ම නඩුව ජය ගැනීමට ලැබුණා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. Praise the Lord. 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 ඒ වගේම ගිය බදාදා දවසේදී පැමිණියා. මීට කලින් සිකුරාදා දවසක ඒ තරුණ පුතා පැමිණියා. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අයිස් කියන මත්ද්‍රව්‍යයට තදින්ම ඇබ්බැහි වෙලා ඉතින් මේ කොහොම හරි මේ අම්මයි තාත්තයි මේ දරුවව අරගෙන ආවේ බොහොම අමාරුයි. මාස 3කට වගේ ඉදිරියේදී තමයි මේ දරුවව මල් ළඟට අරගෙන ආවේ. ඉතින් මම ඒ දරුවට කිව්වා පුතේ ඔයා කැමතිද මේකෙන් නිදහස් වෙන්න? ඔහු කැමති කියලා කිව්වත් මම දන්නවා ඔහුගේ ඇතුළාන්තයෙන් එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. ඉතින් ඔහු සති දෙකක් විතර වගේ එකෙන් නිදහස් වෙලා ඉඳලා ආයෙ එකට බැහැ වුණායි කියලා කිව්වා. ඊට පස්සේ අහපව් මේ අම්මයි තාත්තයි මේ දරුවව අරගෙන ආවා. ඊට පස්සේ මම කිව්වා නැවතත් මේ නපුරේ බල බිඳීමේ යාඥාවට අනිවාර්යයෙන්ම දවස් 12ක් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ දවස් 12න් අතරතුර කිසිම අවස්ථාවකදී ගන්නට බෑ. මං කිව්වා ජේසුනේ මම ඔබ කෙරෙහි විශ්වාස කරමි කියන ගීතිකාව නිතරම කියන්න. ඊට පස්සේ මේ දරුවා මට දුරකථනයෙන් කතා කළා. කතා කරලා මගෙන් ඇහුවා ෆාදර් මම දැන් දවස් 8ක් හරියටම එක අවස්ථාවකදීවත් ගත්තේ නැහැ. මගේ ශරීරය මගෙන් ඉල්ලා සිටියා මේක තදබල ලෙස ඉල්ලා සිටියා. නමුත් මම ගත්තේ නැහැ. ඉතින් ඊට පස්සේ දරුවා මගෙන් ඇහුවා මේ ෆාදර් මේ දවස්හානේ විදුලි බිල කීයක් විතර යනවාද කියලා. මං කිව්වා එක එක මාසවල එක එක ගණන් තමයි එන්නේ. කොහොමත් ඉතින් රුපියල් 18000ක් 20000ක් වෙන්නේ යනවායි කියලා. ඉතින් මේ දරුවා ගිය බදාදා පැමිණියා. මේ දරුවා මේ සම්පූර්ණයෙන්ම එයින් නිදහස් වෙලා සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා ඔහු මට රුපියල් 15000ක් ගෙනල්ලා දෙනවා. ෆාදර් මේක තියාගන්න විදුලි බිල සඳහා කියලා. ෆාදර් මේ මම එකතු කරුවේ මේ සති 3ක මම මත්ද්‍රව්‍ය වලට වියදම් කරපු මුදල මම එකතු කරුවේ. අවුරුද්දකට බැලුවොතින් ලක්ෂ ගාණක් මං නාස්ති කරලා තියෙනවා, නැති කරලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා. මේ හැම දෙයක්ම කරලා මම ඒ දරුවා ගොඩක් දෙවියන් වහන්සේට බාර කළා. උන්වහන්සේගේ දෑතේ තැබුවා.
ඔහු මට පොරොන්දු වුණා ඔහුගේ මිත්‍රයින්වත් ඔහු අරගෙන එනවායි කියලා නැවත. පියතුමා ළඟට මම කොහොම හරි අරගෙන එනවා. ඒ නිසා උන්වහන්සේට ස්තුති කියන්නට කිව්වා ප්‍රශංසා කරන්නට කියලා. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. Hallelujah. Hallelujah. ස්වාමීන් වහන්සේ අපිට කියනවා ගීතාවලිය 40 උන්වහන්සේ ප්‍රකාශ කරන මොකද්ද? බියකරු මඩ වලකින් මාව ගොඩට ගෙනල්ලා උන්වහන්සේ මාව පර්වතයක් මත තැබුවයි කියලා. දැන් මේ දරුවගේ ජීවිතය දිහා බලපුවමත් ඒ වගේ තමයි. බියකරු මත්ද්‍රව්‍ය නැමැති මඩවලේ තමයි හිටියේ. එවැනි භයානක රෝගී තත්වයන් තුල සිටි අයව ස්වාමීන් වහන්සේ නිදහස් කර තිබෙනවා. ඒ වගේම අපි උන්වහන්සේට අද විශේෂාකාරයෙන් ස්තුති කියමු. ඒ වගේම මේ කොරෝනා වෛරසයට මුළු පවුලම ගොදුරු වෙලා නමුත් ස්වාමීන් වහන්සේ ඒ අයට ඉක්මනින් සුවය දානය කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට ස්තුති කියමු, ප්‍රශංසා කරමු, අපි ගායනා කරමු. මම නුඹ කිසිදා ගීතිකා පොතේ ගීතිකා අංක 31. දුක හඳුනන හිමිතුමනි මහත් නිවසිල්ලෙන් බලා සිටිනෙමි මා බලාපොරොත්තුව අද පුරවා බලාපොරොත්තුව අද පුරවා කරු මඩවලකින් මා ගොඩට ගෙනත් පර්වතයක් මත මා හිඳුවා පර්වතයක් මත මා හිඳුවා රැකගත් දෙවි සමිදේ ඔබේ නමින් තුතිගියක් ඔබේ නමින් තුතිගියක් මගේ මුවින් ගැයේ ඔබේ නමින් තුතිගියක් ඔබේ නමින් තුතිගියක් මගේ මුවින් උන්වහන්සේ අපේ ජීවිතේ කර තිබෙන ප්‍රාතිහාර්යයන් පෙළහර මෙච්චරයි කියලා කියන්නට බෑ. ඒ ස්වාමින් වහන්සේට අපි ස්තුති කියමු, ප්‍රශංසා කරමු. අප උදෙසා ඔබ පෙළහර මෙතැකයි කියා නිම කරනු බෑනි බාන්දේ කියා නිම කරනු බෑනි බාන්දේ හිමි ගුණ කන්ද සමරා ඔබේ නමින් තුතිගියක් ඔබේ නමින් තුතිගියක් මගේ මුවින් ගැයේ ඔබේ නමින් තුතිගියක් ඔබේ නමින් තුතිගියක් මගේ මුවින් ගැයේ ඔබේ නමින් තුතිගියක් ඔබේ නමින් තුතිගියක් මගේ මුවින්
Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා ප්‍රශංසා වේවා. ප්‍රශංසා ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. Hallelujah. 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 Praise the Lord. Praise the Lord. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. අද දවසේදී මා ඔබත් එක්ක මෙනෙහි කිරීමට අදහස් කළා. ගීතාවලියේ 40 වන ගීතය. මම ඉවසිල්ලෙන් හිමිතුමන් ගැන බලාපොරොත්තුවෙන් සිටියෙමි. හිමිතුමානෝ මාගේ දුක් ගැනවිලිවලට සවන් දුන්සේක. හිමිතුමානෝ මා බියකරු වලකින් මඩ වලකින් ගොඩටගෙන පර්වතයක් මත පිහිටුවා මා සුරකිනසේක. දෙවි සමිඳුන්ට තුති පවසන නව ගීයක් මා මුවේ තැබුසේක. මේ දැක බොහෝ දෙනෙකු ගරුබියෙන් ඇලලි සමිඳුන් කෙරෙහි අදහනු ඇත. පිළිම රූප නොමදින බොරු දෙවිවරු නොඅදහන සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආසිරිලද්දකි. දෙවි සමිඳුනි ඔබ අප උදෙසා කර ඇති හාස්කම් කොපමණද? ඔබ අප උදෙසා අදහස් කළ දේ කොපමණද? ඔබට සම අන් කෙනෙක් සිටීද? සියල්ල පවසා නිම කරන්නට කිසිදා මට බැරිය. ඒවායේ ගණන ඉමහත්ය. ඔබ පුද පඳුරට ප්‍රසන්න නැත. දවන යාග හා පාප පූජාවලින් ඔබට වැඩක් නැත. ඒ වෙනුවට ඔබ වදන් අසන පිණිස මාගේ දෙසවන දුන්සේක. එවිට මම මෙහියයි කීවෙමි. මා පිළිබඳ අනපනත් ඔබේ ව්‍යවස්සාවලෙහි ලියා ඇත. මාගේ දෙවියනි ඔබේ කැමැත්තට ප්‍රිය වෙමි. ඔබේ නීති මසිතෙහි නිදන් කරගනිමි. දේව වාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සුරීඳුනි ස්පර්ශ කළ මෙන මුවට නැගේනා සෑම වදනම් සිතට නැගේනා සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරීති වේවා. සුදත් සත්වර ඔබ කෙරෙහි වේවා. ඔබට ආශිර්වාද ලැබේවා. වාඩි වන්න. දේශනාව පටන් ගන්නට මත්තෙන් පුංචි දැනුම් දීමක් කරන්නම්. කරුණාකර ඔය බංකුවල දෙන්නෙක් විතරක් ඉඳගන්න. බංකුවල පවුලේ අය හිටියට කමක් නැහැ. දෙන්නෙක් විතරක් ඉඳගන්න. දැන් අපි පුටු අරගෙන තියෙනවා. පුටු දාලා තියෙනවා ඇති වෙන්න. ඒ දුර ප්‍රමාණය අනුව කරුණාකර වාඩි වෙන්න. ඔය උතන ළඟ වැඩි ඉන්නවා. ඒ නිසා අනිත් අයට පුළුවන් උඩ තට්ටුවට යන්න. උඩ තට්ටුවෙත් පුටු දාලා තියෙන්නේ. මොකද අපි නිරෝධායන පිළිවෙත් අනුගමනය කරන්නට ඕනේ. ඒ නිසා දෙවස්සානයේ මේ දෙපැත්තෙත් ඉන්න පුළුවන්. ඒ පුටුවක් අරගෙන ගිහිල්ලා පිළිවෙලට ඉන්නට පුළුවන්. කරුණාකර ඒ ළඟ ළඟ ඉන්නට එපා. ඒ වගේම ලබන සතියේ සිට අපි කැන්ටින් එක විවෘත කරන්නම්. ඔබට නොමිලේම සපයන හැම දෙයක්ම. ඒ නිසා කරුණාකර පැමිණෙන අය කෝපයක් අරගෙන එන්න. එතකොට ඒක පහසු වෙනවා. හොඳයි.
පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ගීතාවලිය 40 අපිට දාවිද් රජුරෝ මේ තනපු ගීතයක්. මම මේක පියවරෙන් පියවර කැමැති ඔබත් එක්ක මෙනෙහි කරන්න. මම ඉවසිල්ලෙන් හිමිතුමන් ගැන බලාපොරොත්තුවෙන් සිටිමි. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දැන් අපි දෙවියන් වහන්සේත් එක්ක අපේ තියෙන සම්බන්ධතාවයේදී අපි තුල පැවතිය යුතු ඊටමත් වැදගත් ගුණාංගයක් ගැන මෙතනදී මුලදීම කතා කරනවා. ඒ තමයි මම හිමිතුමන් ගැන ඉවසිල්ලෙන් මහත් ඉවසිල්ලකින් බලාපොරොත්තුවෙන් සිටිමි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපිට දෙවියන් එක්ක ගනුදෙනු කරන්නකොට පළමුවෙන්ම අපිට නැති වෙන දේ තමයි ඉවසීම කියන දේ. ඉවසීම කියන දේ. මොකද හුඟක් අය බලාපොරොත්තු වෙන්නේ දෙවියන් ළඟට ඇවිල්ලත් බලාපොරොත්තු වෙන්නේ මැජික්. දැන් මල් ළඟට ඇවිල්ලා ආශිර්වාද කරගන්න ඇවිල්ලත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මැජික්. මම මැජික් කාරෙක් නෙමෙයි. ඒගොල්ලෝ මේ ක්ෂණිකව ඉක්මනින්ම සුවයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. සුද්ධෝපය කරන්නයි කියලා කියපුවාම ඒකට ටිකක් කම්මැලි. මොකද අපි දෙවියන් වහන්සේ කෙරෙහි ඉවසිල්ලක් නැත්තම්, බලාපොරොත්තුවක් නැත්තම් උන්වහන්සේගේ කාලය වෙනකන් තමයි බලාගෙන ඉන්නේ. අපිට කොච්චර තදියම් වුණත්, අපි කොච්චර ඉක්මන් වුණත් ඒ දේ අපිට ලැබෙන්නේ නැහැ. අපි ඒ සඳහා අවශ්‍ය තැනට අපේ ජීවිතපත් වෙන්නට ඕනේ. ඒක තමයි බලාපොරොත්තුව කියලා කියන්නේ. මොකද මේ කතෝලික දහම තුළ ප්‍රධාන ධර්මතා තුනක් තියෙනවා. ඒ ධර්මතා තුන තමයි විශ්වාසය, බලාපොරොත්තුව සහ ප්‍රේමය. විශ්වාසය තියෙන කෙනා ඉවසිලිමත්ව බලාපොරොත්තුවෙන් ඉන්නවා දෙවියන් වහන්සේගේ කැමැත්ත. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ කරන මොහොත දක්වා. එහෙම නැති කෙනා මොකද කරන්නේ? පුංචි දෙයටත් සැලෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අය වෙනත් දෙවිවරු පස්සේ යන්නට පටන් ගන්නවා. මෙතනදී කියනවා, පැහැදිලි ලෙසම කියනවා වෙනත් දෙවිවරු පසුපස්සේ යන අයට. ගීතාවලිය 40 බොහොම ලස්සනට ඒක අනාවරණය කළා. පැහැදිලි ලෙසම ප්‍රකාශ කළා. මොකක්ද ඒ? බොරු දෙවිවරුන් නොඅදහන සමිඳුන් කෙරෙහි අදහන තැනැත්තේ ආශිර්වාදකි. මේ ඉවසීම නැතුව ගියාම තමයි අපි ඔළුව හැරිච්ච අතේ දුවන්නට පටන් ගන්න. අද දවසේදීත් පැමිණි ආයෙක් කෙනෙක්. මම කුරුසෙ තියලා යාඥා කරද්දී ඇහැව්වා කොහෙටද ගිහිල්ලා ආවේ කියලා. ඒකට මගෙන් ඇහුවා ඇයි ෆාද එහෙම කියන්නේ කියලා. මං කිව්වා එහෙම කියන්නේ ඇයි කියලා ඔයාට තේරෙනව නේද? නෝනායි මහත්තයයි ආවේ. ගොඩක් දුර ඉඳලා ආවේ. ඒත් මහත්තයා කියනවා මේ ෆාදර්ට බොරු කරන්න එපා ඇත්ත කියන්න කියලා. එක තැනකට නෙමෙයි තැන් කිහිපයකට ගිහිල්ලා
හැබැයි කතෝලික. ඒ තැන්වලින් පිළිසරණක් ලැබුණ නැති නිසා මෙන්න දෙවියන් වෙතට එනෝ හොයාගෙන. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි. දැන් මෙතනදී ස්වාමීන් වහන්සේ හොඳට මෙනෙහි කරන්න මේ ගීතාවලියේ 40 වෙනි ගීතය. දැන් මෙතන කියනවා පිළිම රූප නොමදින. දැන් අපි කතෝලිකයන් හැටියට අපිටත් ලොකු විවේචනයක් තියෙනවා අපි මේ සුරුවන් වලට වන්දනාමාන කරනවා කියලා. එහෙම කරනවා නම් ඒක වැරදි. අපි සෙබස්තියන් මුනිඳුරයාට අන්තෝනි මුනිඳුරයාට සුද්ධවන්තයින්ට වන්දනාමාන කරන්නේ. ඇතැම්ම ඒක කරනවා ඒක වැරදි. අපි එයාට ගෞරව කරනවා. එයාගේ ජීවිතය ආදර්ශමත්. ඒ ආදර්ශයන් අපේ ජීවිතයට අරගන්නවා. අපි වන්දනාමාන කරන්නේ ත්‍රිඑක දේව මහෝත්තමයන් වහන්සේට පමණයි. ඒ නිසා තමයි අපි හැම ඉරුදිනකම දිව්‍ය පූජාවේදී අපි විශ්වාස ලක්ෂණය කියන්නේ ඒකයි. සැබෑ වූ එකම දෙවියන් වහන්සේට මම වන්දනා නමස්කාර කරනවා කියලා. ඒ දෙවියන් වහන්සේට හිමි තැන අපිට වැහැ ශුද්ධවන්තයින්ට දෙන්න. එහෙම දෙනවන එක වැරදි. ඒ ශුද්ධවන්තයොත් කැමති වෙන්නේ අපි දෙවියන් වහන්සේට දිය යුතු තැන ඒ අයට දෙනවට. නිසා සමහරක් සිද්ධාස්ථානවල අපි දැකලා තියෙනවා මේ සප්‍රසාද වහන්සේ වැඩමවලා තියෙනවා. සප්‍රසාද වහන්සේට වන්දනා නමස්කාර කරන්නේ නැහැ. ඒ ශුද්ධවන්තයින්ට වන්දනා නමස්කාර කරන එක වැරදි. ඒක අපිට පැහැදිලි ලෙසම ගීතාවලියේ 40ෙම ප්‍රකාශ කරන ඒ දෙය. ඊට පස්සේ උන්වහන්සේ කියනවා හිමිතුමානෝ මාගේ දුක් ගැනවිලි වලට සවන් දුන්සේක. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි අපේ දුක වේදනාව අපි කාටද කියන්නේ අවිල්ලා උන්වහන්සේටයි කියන්නේ. බලන්න ජේසුස් වහන්සේම උන්වහන්සේ ප්‍රකාශ කළා වෙහෙස වන්නා වූද බරසලන්නා වූද සියල්ලෙනි මා වෙතට එන්න මම නුඹලාට සැනසීම දෙන්න. Come to me all who are weary and are heavy laden, I will give you rest. Cast all your troubles unto me, I will never let you down. These are the powerful promises that God has given us. එනිසා අපි අපේ දුක් ගැනවිල්ල කියන්නට එන්නේ උන්වහන්සේ ළඟටයි. වෙන කොහාටවත් යන්නට අවශ්‍යතාවයක් නැහැ. මොකද උන්වහන්සේ අපිට බලගත් පොරොන්දුවක් දුන්න මතෙව්තුමාගේ සුභාරංචියේ 28 වෙනි පරිච්ඡේදයේ අවසාන වගන්තිය මම යුගාන්තය දක්වාම නුඹලාත් සමග සිටිනවා. Jesus has made this powerful promise that he is going to be with us right till the end of time. So you can come at any time and release yourself before the Lord. All your troubles, all your agonies, all your hardships and barriers in your life. ඊට පස්සේ උන්වහන්සේ කියනවා හිමිතුමානෝ මා පියකරු වලකින් මඩවලකින් ගොඩටගෙන පර්වතයක් මත මා පිහිටුවා සුරක්ෂිත කළසේක. දැන් බලන්න අර තරුණයා අද අපි ස්තුති කරපු තරුණයා ඒ ඔහු වැටිලා හිටපු බියකරු මඩවල තමයි මොකද්ද? මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වෙලා සිටියා. ගොඩ එන්නට බැරි තැනකටපත් වෙලා හිටියා. නමුත් ඔහු ස්වාමීන් වහන්සේව හොයාගෙන ආවා. ඒ බියකරු මඩවලෙන් ස්වාමීන් වහන්සේ ඔහුව ගෙනල්ලා දැන් පර්වතයක් මතට ගෙනාවා. දැන් ඔහු එකෙන් නිදහස් වෙලා ඔහු කියනවා දැන් මං අනිත් අයවත් අරගෙන එන්නම් කියලා. අද දවසෙත් ඒ වගේම කිහිප දෙනෙක්ම පැමිණියා මේ මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච අය. තවත් තරුණෙක් පැමිණියා. ඒ තරුණයාටත් මං දුන්න අභියෝගයක්. මත් පැන් වලට තදින්ම අබ්බැහි වෙච්ච තාත්තලා දෙන්නෙක් ගැන ඇවිල්ලා කන්න ලව කළා.
ඒ බියකරු මඩවල සමහර විට ඔබ වැටිලා සේන මේ අනියම් සම්බන්ධතාව වෙන්නට පුළුවන්. දැන් අම්ම කෙනෙක් කණ්ඩායමට කිව්වා අනේ පාද මගේ පුතාව ගලවලා දෙන්න. මගේ පුතාට වයස අවුරුදු 20 ගණනක්. නමුත් දැන් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අවුරුදු 52ක කාන්තාවක් සමග. මේ දරුවව කොහොම හරි මේකෙන් බේරලා දෙන්න. මෙන්න මේක තමයි එතකොට මඩවල. ස්වාමීන් වහන්සේට පුළුවන් ඔබ ඉන්න ඕනෑම මඩවලකින් ඔබව ගොඩට අරගෙන පර්වතයක් මත තියන්නට. ගිය බදාදා දුවෙකුයි පුතෙකුයි තාත්තව අරගෙන ආවා. මේ තාත්තා වැටලා හිටපු මඩවල තමයි තාත්තා කැසිනෝ සූදුවට ඇබ්බැහි වෙලා. කැසිනෝ වලට ඇබ්බැහි වෙලා. ගෙදර කිසිම කෙනෙක් දන්නේ නැහැ. ගෙදර ඔප්පුව ගෙනියලා උගස් තියලා. දැන් බැරිම තැන තමයි මේ දුවයි පුතයි මේ තාත්තව අරගෙන ආවේ. මං ඇහුව තාත්තේ ඇයි ඔබ මේ වගේ තත්වයකටපත් උනේ? ෆාදර් මං කැසිනෝ වලට තදින්ම බැහැ වෙලා ගොඩක් ණය වෙලා තියෙනවා දැන්. ඒ ණය පියව ගන්නට බැරි නිසා මම ඉඩම උගස් තිබ්බා. ඒ මගේ තියෙන පෞකාරකම කොච්චරද කියනවනම් ෆාදර් ඒ ඉඩම උගස් තිබ්බේ ණය බේරන්නයි. ඉඩම උගස් සියලත් මම ගියේ කැසිනෝ වලටයි. මං හිතුවා මේ දාපාර කොහොම හරි මට මේ සියලු ණය බරින් මාව නිදහස් කරගන්න පුළුවන් වෙයි. අන්තිමට ඉඩම උගස් සියලා ගත්ත සල්ලි ඔක්කොම ඉවර වෙනකන් කැසිනෝ ගහලා දැන් පාරට වැටෙන තත්වයකටපත් වෙලා. මේක බියකරු මඩවලක් නෙමෙයිද එතකොට? අද හුඟක් අම්මලා මට කතා කරලා කියනවා ෆාදර් දරුවව බේරගන්න බැහැ දැන්. ෆෝන් එකෙන් ගේම්ස් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. පාන්දර නැගිටලා පාඩම් කරනවා වෙනුවට පාන්දර නැගිටලා ගේම්ස් ගහන්නේ. අද මේ ඔන්ලයින් අධ්‍යාපනයට ගිහිල්ලා දෙමව්පියන්ගේ ඇස් වහලා අද ගොඩක් දරුවෝ බහුතරයක් දරුවෝ විතරක් නෙමෙයි වැඩිහිටියෝ පවා අද මේ වලට අබ්බැහි වෙලා තියෙන්නේ. මේක බියකරු මඩවලක් නෙමෙයිද එතකොට? එහෙනම් ඔබේ නිවසේ මේ ගීතාවලිය 40 මෙනෙහි කරන්න. ඔබේ දරුවා වෙන්නට පුළුවන්, ඔබේ පාසල් යන දරුවා වෙන්නට පුළුවන් මේ බියකරු මඩවල. ඒ දරුවා තමුන්ගේ වයසට නොගැලපෙන සම්බන්ධතාවය වෙන්නට පුළුවන් ඒ බියකරු මඩවල. උන්වහන්සේට බාර දෙන්න එතනින් ඉහළට ගෙනල්ලා පර්වතයක් මත තියෙනවා කියලා උන්වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා. අද ස්වාමීන් වහන්සේගේ වචනය තුල තමයි අපිට ගැලවීම තියෙන්නේ. It is only through the word of God that you can experience the true healing, true freedom and salvation. So get in touch with the word of God and fall in line with Jesus, nothing else. උන්වහන්සේ අපිට කියනවා තවදුරටත් සමිඳුන්හට තුති පවසන නව ගීයක් මා මුවේ තැබූසේක. අන්න එතකොට අපිට ඉබේම අපිට ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන්න, ප්‍රශස්ති ගීත ගායනා කරන්නට උන්වහන්සේ අවස්ථාව සලසලා දෙනවා. එහෙනම් මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අපේ මුළු මහත් සමාජයේම ලොකු බියකරු මඩවලකට ඇද දාලා තියෙනවා. මේ රට අද මුළු රටම එක මඩවලකට ඇද දාලා තියෙන්නේ. ගොඩ එන්නට බැරි තත්ත්වය.
ඒ තමයි ආත්මාර්ථය කියන මඩවල. තමුන් ගැන විතරක් හිතන මඩවල. රටක් ගැන රටේ අනාගතයක් ගැන හිතන්නේ නැහැ. තමා ගැනයි, තමුන්ගේ පරම්පරාවයි, තමුන්ගේ මඩිය ගැනයි. දැන් අද හුඟක් අයට එන්න අපහසු වුණා. හුඟක් අය ලොකු වටයක් ගහලා නේද ආවේ. ගම් වතුර දාලා තියෙන්නේ. මටත් යන්න බෑ. මේ අතර වටේ ගම් වතුර දාලා තියෙන්නේ. දැන් මේ පුංචි වැස්සක් ආවත් මේ ප්‍රදේශය යට වෙනවා. ඉස්සර එහෙම වුණේ නැහැ. මොකද මේ ජායල ගඟේ එන වතුර ටික ඔක්කොම මුත්‍රාජ වෙල. ඒක තමයි මේ ගම්පහ දිස්ත්‍රික්කයේ පෙනහැල්ල කියලා කියන්නේ. ඒ මුත්‍රාජ වෙලට ඒ වතුර ටික ඔක්කොම අයිති කරගෙන ඒවා පිළිවෙලකට ලස්සනට කලපුවට මුදා හරිනවා. දැන් ඒ දේ සිදු වෙන්නේ නැහැ. අද දේශපාලන වාසි තකා මේ මුත්‍රාජ වෙල පර්චසයක් රුපියල් 500 ගානේ විකුණලා තියෙන එක සමාගම් වලට. ඒ අය අද විශාල ප්‍රමාණයක් ඉඩම් ගොඩ කරලා තියෙනවා. ගුවනෙන් ගිහිල්ලා බලපුවාම තේරෙනවා මුත්‍රාජ වෙලේ මේ අබේ භූමිය මේ ගම්පහ දිස්ත්‍රික්කයේ පෙනහැල්ල අද කොයිතරම් දුරට ගොඩ කරලා තියෙනවද කියලා. දැන් මේ එන ගම් වතුර දරා ගන්නට තැනක් නැහැ. මේ අසරණ ජනතාවගේ ගොවිතැන් පාළු වෙලා ගිහිල්ලා තියෙනවා. අවුරුදු ගානක ඉඳලා දැන් අස්වැන්නක් ගන්න බෑ. ඒ වකුණු ගොල්ලට විකුණලා තියෙනවා අද. මේ බියකරු මඩවල තමයි අපිට පේනවා අද. මේ මිනිස්සු කෑ ගහන්නේ යුක්තිය සාධාරණත්වය ඉල්ලලා. එහෙම යුක්තිය වෙනුවෙන් අසරණ ජනතාව වෙනුවෙන් පීඩණයට පත්වෙච්ච ජනතාව වෙනුවෙන් එදා පාස්කු ප්‍රහාරයට ලක් වෙලා දැන් ගිය සිකුරාදා ආව පල්ලකට එක පවුලක්. ඒ තාත්තා කියනවා ෆාදර් මගේ නෝනව කටුවපිටියේ දෙවස්සානයේ සිදුවෙච්ච බෝම්බ ප්‍රහාරයේදී නෝන නැති වුණා. මේ ඉන්න දුව දැන් ටිකක් ලොකුයි දුව. එයා එතකොට අතදරුවෙක් අතේ තියාගෙන හිටියේ. ඒ දරුවගේ අනිත් දුවල දෙන්නගේ ජීවිත බේරුණත් හැබැයි තව දුවල දෙන්නෙක් ඒ දෙන්නගම හිස් කබල අලුතෙන් දාලා තියෙන්නේ. දේවහාස්කමකින් ඒ දරුවන්ව බේරුණා. නමුත් ඒ ලොකු දුවට පාඩම් කරන්නට බෑ. ටික වෙලාවක් පොත දිහා බලාගෙන ඉද්දී ඇස් එකෙන් කඳුළු එනවා, ඔළුව කැක්ක මල්ලනවා. ඉගෙන ගන්න බෑ. අප පියතුමල්ලා හඬක් නගන්නේ අන්න ඒ අසරණ ජනතාවට තාමත් සාධාරණයක් සිද්ධ වෙච්ච නැති නිසායි. හැබැයි එහෙම හඬ නගන පියතුමල්ලාව අත්අඩංගුවට ගන්නයි යන්නේ. මේක තමයි අද අපේ රට ගොඩ ගන්නට බැරි බියකරු මඩවල බවට පත් වෙලා තියෙන්නේ. මේ අපේ රටේම සම්පත් ටික විදේශ රටවල් වලට කුණු ගොල්ලට විකුණලා ඉතිහාසයේ ඉඳලා ඩොන් ජුවන් ධර්මපාල ඉඳලා මේ රට පාවා දුන්නා විදේශිකයන්ට. ඒ යුගය නතර වෙලා නැහැ. එදා දුන්නේ පෘතුගීසින්ට, ලන්දේසින්ට, ඉංග්‍රීසින්ට. අද චීනයේ කොලනියක් බවට පත්වෙයි ශ්‍රී ලංකාව. වැඩි කල් යන්නට ඉස්සෙල්ලා. මේක තමයි අද අපේ දේශයේ මූණ දීලා තියෙන බියකරුම මඩවල. අපි ආඥා කරන්නට ඕනේ මේ බියකරු මඩවලෙන් අපිව ගෙනල්ලා පර්වතයක් මත පිහිටවන්නට කියලා. මොකද සුද්ධ බයිබලයේ අපිට ගීතාවලියේ සඳහන් කරනවා ඒ දෙය. අපේ පියවරු ඇඹුල් කෑවෝය දරුවන්ගේ දත් හිඩු වැටුණෝය කියලා. මේ රට කරන ඇත්තෝ ඇඹුල් කෑවොතින්
මේ දරුවන්ගේ දත් තමයි හිර වැටෙන්නේ. ඒ නිසා අපි දෙවියන්ටම කන්න ලව් කරමු. උන්වහන්සේ මේ ගීතාවලියේ 40 තුලින් අපිට මහා බලගත් දෙයක් කියනවා. ඒ නිසා අපි අපේ එකම ශක්තිය සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට අපි කියමු ජේසුනි මම වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා ජේසුනි. මම වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා. ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා. ඒ විශ්වාසය තුළ අපිට සුවය දෙන්න, සැනසීම දෙන්න කියලා අද දවසේදී අපි හැම කෙනෙක්ම නැගිට සිටිමු මේ මොහොතේ. සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරමු අපි මේ මොහොතේ. අද දවසේදී ඔබ සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ වෙතට ගෙන ආයදීම උන්වහන්සේ ඉදිරියේ තබන්න. උන්වහන්සේට බාර කරන්න මේ මොහොතේ. ඒ සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරන්න මේ මොහොතේ. අපි බලගත ලෙස මේ මොහොතේ ආඥා කරමු ස්වාමීන් වහන්සේට. කුඩා මොලේ ලේ ගැලීමක් නිසා අධික රුධිර පීඩනයට ගොදුරු වෙලා ප්‍රෙෂර් එක වැඩි වෙලා දැන් රෝහල්ගත වෙලා සිටින තරුණ පුතෙක් වෙනුවෙන් අපි ආඥා කරමු. ඔහුට සිහි කල්පනාව දෙන්න, මතක ශක්තිය දෙන්න, කතා කරන්නට ශක්තිය දෙන්නට කියලා. ඒ මොලේ ආබාධයට ලක් වෙලා තියෙන සෑම ස්ථානයක්ම උන්වහන්සේගේ අමිල ශ්‍රී රුධිරය ඔහුගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් සුව කරන්නට කියලා අපි උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. ඒ වගේම පාදයක ශල්‍ය කර්මයකට භාජන වී සිටින තාත්තා කෙනෙක් ඒ කරන්නව ප්‍රතිකර්ම සියල්ලක්ම සඵලමත් කර දෙන්නට කියලා. ඒ වගේම පාදයක තුවාලයකට විස බීජයක් ඇතුළු වීම නිසා වේදනාකාරී අත්දැකීමක් තුළ ඉන්න තාත්තා කෙනෙක්ව එයින් නිදහස් කර දෙන්නට කියලා අපි උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. ශරීරයේ විවිධ ස්ථානයන්හි පිළිකාවන් හටගෙන තිබෙන අය, පිළිකාව නැතයි වෛද්‍යවරු සැක පහල කර තිබෙන අය අපි උන්වහන්සේගේ දෑතේ තබමු. ඇට මෙදුළු වල පිළිකාවකින් පෙළෙන අය, විදේශ රටවල තව කිහිප දෙනෙක්ම යාඥා පිහිට ඉල්ලා සිටින පිළිකා රෝගී තත්ත්වයේ සිටින අය අද දවසේදී මේ පෞද්ගලික ආශිර්වාදයන් සඳහා පැමිණි ඒ හැම කෙනෙක්වම අපි ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ. සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ. උන්වහන්සේට සියල්ල කළ හැකි ඒ ස්වාමීන් වහන්සේට බාර දෙන්න මේ මොහොතේ. අද පැමිණිය වකුගඩු වල ආබාධ තුළ ඉන්න අය, ශල්‍ය කර්මයන්ට භාජනය වීමට සිටින අය, ස්නායු වල ආබාධ තුළ සිටින අය, කොන්දේ අසනීප තත්ත්වයන්ගෙන් අපි උන්වහන්සේට කියමු ජේසුනි මම ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා ජේසුනි. ඔබ වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා ජේසුනි. ඒ සුවය දෙන්න, ඒ සුවය ඔබ වහන්සේ කල්වාරි කුරුසියේ සිට සිදෙලුවා වූ ඒ අමිල ශ්‍රී රුධිරය දැන් මගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් අබල දුබල වී තිබෙන සෑම ස්ථානයක්ම යලි ප්‍රාණවත් කරන්න. The healing blood of Jesus, the precious blood of Jesus right now into our veins and arteries and heal you and protect you, beloved Father, Lord Jesus Christ, the Holy Spirit. Right now, heal you, right now, free you. Jesuni oba kerehi ma vishwas karami. Siladinama. Jesuni oba kerehi ma vishwas karami. Jesuni oba kerehi ma vishwas karami. ඒ උන්වහන්සේගේ ලය පැලිලා ගලපු ඒ ලේ බිඳ ජල බිඳ දැන් මේ මොහොතේ අපව සොයාගෙන එනවා. ඔබ සොයා ගමන් කරන ඔබ සුව කරනවා. ඔබව ස්පර්ශ කරනවා මේ මොහොතේ. සිළු දනාම කියමු.
ලය පැලිලා ගැල් ලේ බිඳ ජල බිඳ ලය පෙරිලා ගෙලු ලේ විඳ ජල විඳ දේව දයාවේ උල්පත හෙතනයි දේව දයාවේ උල්පත එතෙනයි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි අපි උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ උන්වහන්සේගේ දෑතේ තබමු මේ මොහොතේ උන්වහන්සේට බාර දෙන්න මේ මොහොතේ දිව්‍ය කරදර එක එක එද්දී විසදා ගන්නට බැරිව ලත වෙද්දී උන්වහන්සේට බාර දෙන්න මේ මොහොතේ ගත්තු ණය මුදල පියාවා ගන්නට බැහැ දැන් අද ආර්ථිකයක්ද වැටිලා ව්‍යාපාරයක්ද වැටිලා ගොඩ එන්නට හැකියාවක් නැහැ ඔබේ පවුල්වල මේ මොහොත වන විට විදේශ රටවල සිටිනවා අසරණ වෙලා මට අඬා කියනවා දිනපතා අනේ ෆාදර් අපි වෙනුවෙන් යාඥා කරන්න අපිට අපේ රටට ඒ ගන්න හැටියකුත් නැහැ අපි අතරමං වෙලා ඉන්නේ අපි අසරණ වෙලා ඉන්නේ අපිට පිහිට වෙන්න අපිට පිහිට වෙන්න කියලා උන්වහන්සේට සියල්ල කරන්නට පුළුවන් ඒ ස්වාමීන් වහන්සේට බාර කරන්න දිවියේ කරදර මුදි බැඳ එන විට දිවියේ කරදර මුදි බැඳ එන විට අසරණ වීමා තනිවන මොහොතේ අසරණ වීමා තනිවන මොහොතේ ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි අද මේ මහා පාපය තුල හිර වෙලා ඉන්නවා මත්ද්‍රව්‍ය නැමැති පාපය තුල හිර වෙලා ඉන්නවා මත් පැන් අසබිදේ තුල හිර වෙලා ඉන්නවා ජේසුනි ඔබ වහන්සේ කටුර වූ දුක් ගාවිනා බින්දේ මේ පාපිෂ්ඨ ලෝකය ගලවන්නටයි අපිට සුවය දෙන්නටයි හැබැයි ඔබ වහන්සේට බාර කරනවා ඒ විවිධ වහල්කම් වල පාපය තුල හිර වෙලා ඉන්න අපේ පවුල් වල ඒ හැම කෙනෙක්වම නිදහස් කර දෙන්න ස්වාමිනී ඔබ වහන්සේටම මොර ගහලා කියනවා ස්වාමිනී පාපියුලු සත් ගල්වා ගන්නට පාපියුලු සත් ගල්වා ගන්නට කටුර වූ දුක් ගාවිනා වින්දවු කටුර වූ දුක් ගාවිනා වින්දවු ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ලොකු විශ්වාසයෙන් කියන්න ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි ජේසුනි ඔබ කෙරෙහි මා
උන්වහන්සේට මේ මොහොතේ බාර කරන්න. විවාහ ජීවිතයට පත් වෙලා තවමත් දරුවන් නොමැතිව අසරණ වෙච්ච අය ඉන්නවා. විවාහ ජීවිතයට පත්වීමට නොහැකිව අසරණ වෙච්ච අය ඉන්නවා. ආරම්භ කරපු පෞල් ජීවිතේ බොහොම කැටි කාලයකින් විනාශයට පත් වෙලා කැඩිලා බිඳලා ඉස්සරලා ගිය අය හුඟක් අසරණ වෙලා ඉන්නවා. ජේසුනේ මේ දුක කාට කියන්නද? අද මේ ගම් වතුරට හුඟක් ජීවිත අසරණ වෙලා ජීවිත නැති වෙලා දීපල ඉඩකඩම් නැති වෙලා උන්හිටි දෙන්න හිමි වෙච්ච ජනතාව ඉන්නෝ ජේසුනේ. ඒ සෑම කෙනෙක්ම වහන්සේගේ දේව දයාවේ හස්සයට බාර කරන්නන් ජේසුනේ වහන්සේ රැකවරණය දෙන්න සුවේ දෙන්න. අද එදා වේල හොයාගන්නට නොහැකිව අසරණ වෙච්ච අය කොච්චර ඉන්නවද? අපි වහන්සේට හැර මේ දුක කාට කියන්නද? සත් FM ගුවන්විදුලිය ඔස්සේ අපත් එක්ක සම්බන්ධ වෙන හුඟක් අය ඒ හැම කෙනෙක්වම අපි බාර කරමු. අන්තර්ජාලය ඔස්සේ විවිධ රටවල හුඟක් අය අපිට යාඥා පිහිට ඉල්ලා සිටින ජේසුනි ඔබ වහන්සේ කෙරෙහි ඒ හැම කෙනෙක්ම විශ්වාස කරනවා ජේසුනි ඔබ වහන්සේ සෝබත් කරන්න. අපි ඔබ වහන්සේ ඉදිරියේ ප්‍රාතිහාර්යයක් ඉල්ලලා මොරගසනවා සදෝ ස්වාමීනි. අපි හැම කෙනෙක්ම දනගසා සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේට මොරගසන්න. අද දවසේදී ඔබ සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේ වෙතට ගෙන අයදීම බාර දෙන්න. හිසේ ආබාධ ඇස්වල ආබාධ තුල සිටින අය, පපුවේ මහන්සි තත්වයන්ගෙන් පෙළෙන අය, ඒ වගේම කොළඹ පදවියේ සේවය කරන මහතෙක් වෙනුවෙන් අපි යාඥා කරමු. කාර්යාලයේ ටෙලිෆෝන් ඔපරේටර් හැටියට සේවය කරන ටෝනි මහතා අසාධ්‍ය තත්ත්වයේ සිටිනවා. ශුද්ධ ස්වාමීන් වහන්සේ කල්වාරියේ කුරුසේ සිට සිඳහෙළුවා වූ අමිල ශ්‍රී රුධීරය ඔහුගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් ඔහුට සුවය දෙන්න. ඒ සමගම පාකින්සන් රෝගෙන් පෙළෙන අය, පාකින්සන් රෝගෙන් පෙළෙන පියතුමෙක් වෙනුවෙන් අපි ආඥා කරමු. මේ මොහොත වන විට කොරෝනා වෛරසයට ගොදුරු වෙලා ඉන්නවා පවුල් පිටින්. තවමත් ප්‍රතිකාර ලැබමින් නියම සුවේ තත්වයට පත් වෙලා නැති අය ඉන්නවා. ඒ අයව ස්පර්ශ කරන්න ඔවුන්ගේ පෙනහළු ශක්තිමත් කර දෙන්න. අභ්‍යන්තර ඉන්ද්‍රියන් ශක්තිමත් කර දෙන්න. සූසන පද්ධතිය ශක්තිමත් කර දෙන්න ජේසුනේ. ඒ වෛද්‍යවරුන් ආලේප කරන නැවතත් කොරෝනා තත්වය රටේ හිස ඔසවාගෙන එනවා. අපි උන්වහන්සේට බාර කරමු. ඒ සමගම ශල්‍ය කර්මයන්ට භාජනය වීමට සිටින අය උන්වහන්සේට පුළුවන් ශල්‍ය කර්මයකින් තොරව බෝසෝ කරන්නට අපි ප්‍රාතිහාරයක් ඉල්ලලා සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේට මෙසේ මොරගසමු. සිත ලෙඩ කරනා රෝදුක් බියදුරලා වසංගතද පහවන ලෙස ඉහලින් ඔබේ අභිමතය පතා
වහන්සේ ස්වර්ගෙන් පූපෙවුනට දෙවවදාලසේක. සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ. මහෝත්තම වූ දෙවි පියාණෙනි, අපගේ දුක හඳුනන, අපගේ අසරණකම හඳුනන ඔබ වහන්සේ බියකරු මඩවලකින් අපව ගොඩටගෙන පර්වතයක් මත පිහිටුවා අපට සුවයත් සැනසීමත් දානය කරන බවට දුන් පොරොන්දුවට අපි ඔබ වහන්සේට අනෙක වාරයක් ස්තුති ප්‍රශංසා කරන්නේමු. ජීවිතයේ විවිධ හැලහැප්පීම්, කරදර, බාධක, කම්කටොළු, ණයබර විවිධ බැහැම්වීම් තුල අසරණ වී සිටින අපට ඔබ වහන්සේගේ සුවයත් සැනසීමත් දුන මැනව. ස්වභාවික විපත්ති නිසා අසරණ වී අවතැන් වී සිටින ජනතාවට ඔබ වහන්සේගේ සැනසීම ළඟා කර දුන මැනව. මේ භයානක වසංගතයෙන් අප සැම මුදා ඔබ වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය තුළ ගතවන සෑම මොහොතකදීම අපට සුවයත් සැනසීමත් දුන මැනව. ඔබ වහන්සේ සදාටම වැඩ සිටිනසේක, රජකම් කරනසේක. ආමේන්. අපි මේ මොහොතේ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේගෙන් මේ මහඟු ආශිර්වාදය ලබන මොහොතේ උන්වහන්සේටම බාර කරමු. අපි ශරීරයේ විවිධ ස්ථානයන්හි විවිධාකාර ලෙඩ රෝගවලට ගොදුරු වී සිටින හැම කෙනෙක්වම නිදහස් කර දෙන්නට කියලා. ශාරීරිකව මෙන්ම මානසික ආතතියෙන් තුල සිටින අයවත් නිදහස් කර දෙන්නට කියලා. ඒ වගේම රෝහල්ගත වී ප්‍රතිකාර ලබන ඒ හැම කෙනෙකුටම සුවය දෙන්නට කියලා. ඒ රෝගය නිසි ලෙස නිශ්චය කරගන්නට වෛද්‍යවරුන්ට ප්‍රඥාව දෙන්නට කියලා. මේ මොහොතේ ඔබ නිවෙස්වල ඉඳගෙන මේ දිව්‍ය සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේගේ මහඟු ආශිර්වාදයට සම්බන්ධ වෙන්නට පුළුවන්. ගුවන් විදුලිය ඔස්සේ ඔබ සම්බන්ධ වෙන්නට පුළුවන්. ඔබේ පැතුම් ප්‍රාර්ථනා ඉල්ලීම් සියල්ලක්ම උන්වහන්සේ හමුවේ තබන්න. මේ මහඟු ආශිර්වාදය තුළ ඔබ හැම කෙනෙක්වම උන්වහන්සේ ආලේප කරනවා, ආශිර්වාද කරනවා. අප කතෝලික ජනතාව විතරක් නෙමෙයි, බොහෝ අන්‍යාගමික අය ලොව පුරා සිටින ඉතා භක්තියෙන් යුතුව මේ යාඥාවලට සහභාගී වෙනවා. සුදු ස්වාමීනි, ඒ හැම කෙනෙක්වම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න, සුවපත් කරන්න මේ මහඟු ආශිර්වාදය තුළ.
උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ ශුද්ධ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව. මගේ සිතේ තුවාලයන් සුව කරන්නේ හේලයයි මගේ ගතේ තුවාලයන් සුව කරන්නේ කුරුසියෙන් ගැලූ